පාලි වචනය කර්ම නෙවෙයි. පාලි වචනය කම්ම. කර්මය කියන්නේ සංස්කෘත වචන. ඉතින් ඒ කර්මය ජනක කර්මය කියන්නේ එකක්. ජනක කර්ම. ජනක කියන්නේ ප්‍රතිසන්ධි ප්‍රවෘත්ති විපාක ගෙන දෙන කර්මය කියන තේරුමෙනුයි ඊට ජනක කියන්නේ. දැන් ඒන් ප්‍රධාන එක තමයි ප්‍රතිසන්ධි. ප්‍රතිසන්ධි ප්‍රවෘත්ති ප්‍රතිසන්ධි කියන්නේ යම් කිසි භවයක පහළ වීමේදී ඒ පහළ වීම වශයෙන් උපදනා ඒ විපාකසිත උපදවන කර්මයට කියනවා ජනක කර්මය. ඒකයි ප්‍රතිසන්ධි දානය කියලා කර්මය. ජනක. එහෙම ප්‍රතිසන්ධියක් ගෙන දෙන ඒ කර්මය විපාකසිත හා ඒ සමග ඇතිවන්නා වූ චෛතසික හා ඒ සිත හා පෙරපසු නොවි උපදනා වූ කර්මජ රූප ද ගෙන දෙන උපදවන. ඒ නිසා දැන් විපාක කියන විට විපාක කියන වචනය යොදන්නේම චිත්ත චෛතසික ධර්ම වලට. රූප විපාක කියන ව්‍යවහාරයට ඇතුළත් කොට දක්වන්නේ නැහැ. දැන් ඒ කරන ලද කර්මය නිසා තමයි ප්‍රතිසන්ධියක් ලැබෙන විට ඒ ප්‍රතිසන්ධි වශයෙන් ඇතිවන්නා වූ ස්කන්ධ පංචකයම ඒ කර්මය නිසා ගෙන දෙන එක. කර්මයෙන් උපදවන එක. ඒ ස්කන්ධ පංචකයෙන් ස්කන්ධ හතරක්ම අයත් වන්නේ විපාක කොටට. ඒවට කියනවා විපාක ස්කන්ධ කියලා. ඒ ලැබෙන රූප කර්මයෙන් උපදවන රූප වලට කියන්නේ කර්මජ රූප එහෙම නැත්නම් කටත්තා රූප කියන මේ වචන දෙකම ඒ සඳහා පාවිච්චි කරනවා. එතකොට ප්‍රතිසන්ධි විපාකය හා කටත්තා රූප ඒ ප්‍රතිසන්ධිසිත හා පෙරපසු නොවි ලැබෙන. ඊට පස්සේ දැන් අපට මෞකුස ප්‍රතිසන්ධි ගන්නා මිනිසුන්ට ඒ ප්‍රතිසන්ධිෙහිදී ලැබෙන රූප දක්වා තිබෙන්නේ ඒ කොටස් තුනක්. ඒවට කියනවා කාය දසකය, භාව දසකය, වත්තු දසකය. ඒ කාය දසකයේ වශයෙන් ලැබෙන රූප කලාපය, වත්තු දසකයේ වශයෙන් ලැබෙන රූප කලාපය, ඊළඟට භාව දසකයේ වශයෙන් ලැබෙන රූප කලාපය කියන මේවා ඒ කර්මයෙන්ම උපදවන ඒවා. ඒ ප්‍රතිසන්දිය දෙන ලද කර්මයෙන්ම උපදවන ඒවා. ඒවා ලැබෙනවා ප්‍රතිසන්දි සිත හා පෙරපසු නොවි. ප්‍රතිසන්දි සිතට පෙරත් නොව ප්‍රතිසන්දි සිතට පසුවත් එකවර ලැබෙනවා. ඒ එකවර ලැබෙන්නේ මේ කර්මයෙන් උපදවන බැවින් එකවර ලැබෙනවා. දැන් වෙන තැන්වල නම් දැන් දිව්‍ය ලෝක වගේ තැන්වල නම් එහිදී ලැබෙන ඒ රූප කර්මජ රූප ප්‍රතිසන්දි සිතත් සමගම ලැබෙනවා. ප්‍රතිසන්දියත් සමගම ලැබෙනවා. ඒ සියල්ල අපට එහෙම ලැබෙන්නේ නැහැ. මේ මෞකුස ප්‍රතිසන්දි ගන්න අයට ඒ චක්කු දසක, සෝත දසක, ගාන දසක, જીවහා දසක කියන ඒවා ලැබෙන්නේ පස්සේ. කාය දසක, භාව දසක, වත්තු දසක කියන ඒවායි ප්‍රතිසන්දි සිත ලැබෙන විටම ලැබෙනවා. අනේ ඒ ප්‍රතිසන්දි සිත ලැබෙන විට ලැබෙනවා හෝ ඊට පසුව ලැබෙනවා හෝ ඒ කර්මජ රූප ලැබෙන්නේ මේ ප්‍රතිසන්දිය ගෙන දෙන ජනක කර්මයෙන්. අන්න එලෙස ඒ ප්‍රතිසන්දි ප්‍රවෘත්ති වශයෙන් ලැබෙන ඒ විපාක ගෙන දෙන කර්මයට ජනක කර්ම කියලා කියනවා. ජනක. දැන් මෙහෙම අප ගත්තොත් ඒ ගැන අපට මේ ඒ කියන කාරණය පැහැදිලි කර ගැනීමට අපි ගණන් අපට ප්‍රතිසන්දිසිතක්
යම් දවසක අප මව කුස ප්‍රතිසන්දි ගත්තේද ඒ අවස්ථාවේදී අපට ලැබුණේ ප්‍රතිසන්දි සිත. ඒ සිතත් සමගම පෙරපසු නොවි අර කියන ලද කාය දසක භාව දසක වතු දසක කියන ඒවා ලැබුණා. ඒ ප්‍රතිසන්දි සිත පවත්නේ එක චිත්තක්ෂණයක කාලයක්. ඒක අප දැනගෙන තිබෙනවා. ප්‍රතිසන්දි කෘත්‍යයෙන් මේ ලැබෙන්නේ උපාද තිති භංග කියන ක්ෂණත්‍රයකින් පරිමිත කාලයක් තුල. ඊට පස්සේ ඒ සිතම ඒ විපාක සිතම නැවත වරක් උපදින. ඒ නැවත වරක් උපදනා වූ ඒ විපාක සිතට ඒ අවස්ථාවේ සිට කියනුවේ ප්‍රතිසන්දි සිත කියා නෙවෙයි භවාංග සිත කියා. අනේ භවාංග සිතන් ප්‍රවෘත්ති විපාකයක් වශයෙන් ලැබෙන්නේ. ප්‍රතිසන්දි විපාකය ලැබුණා. ඊළඟට භවාංග වශයෙන් ඒ ප්‍රවෘත්ති විපාකය. ඉතින් ඒ කොයි තරම් කාලයක්ද ජීවත්ව සිටින තාක්කල් ප්‍රවෘත්ති විපාක. එතකොට ප්‍රතිසන්දි විපාකය කියන එක ප්‍රතිසන්දි ක්ෂණෙහිදී ලැබෙන එක. ඉන්පසු ජීවත්ව සිටින තාක්කල් ලැබෙන විපාකවලට කියන්නේ ප්‍රවෘත්ති විපාක. එතකොට ප්‍රතිසන්දි ප්‍රවෘත්ති කියන දෙවදෑරුම් වූ විපාකම උපදවන කර්මයක් තමයි මේ ජනක කර්මය. දැන් අපිට මේ ජනක කර්මයකින් දුන්න ප්‍රතිසන්දියක් තියෙනවා. ඉතින් ඊට පස්සේ ඒ ප්‍රවෘත්ති විපාක වශයෙන් ලැබෙන ප්‍රධාන එක තමයි භවාංග. ඒ අතරේම අපට වෙනත් කෘත්‍යයන් සිදු කරමින් ඒ කර්මයේම ලැබෙන්නට පුළුවන්. ඒ කර්මයේම තවත් අවස්ථාවලදී ඉදිරිපත් වන්නට පුළුවන්. මේ කෘත්‍ය සතරින් යම් යම් කෘත්‍යයන් සිදු කරගන්න. උපස්තම්භනයේද ඒ කර්මයෙන්ම සිදු කරන්නටත් බැරි නෑ. නමුත් ප්‍රධාන වශයෙන් උපස්තම්භනය කියන්නේ ඒ ජනක කර්මයෙන් දෙන ලද ප්‍රතිසන්දි ඇති පුද්ගලයාට ඒ ජීවත්ව සිටින කාලය තුලදී ඒ තමා ලබාගත් ඒ ජීවිතය සැපවත් වීමට සැපවත් කිරීමට ක්‍රියා කරන කර්මවලටයි මේ උපස්තම්භක කර්මය කියලා කියන්නේ. ඒකට ජනක කර්මයෙන් ප්‍රතිසන්දිය උපදවන ප්‍රධාන වශයෙන්. උපස්තම්භක කර්මයෙන් ඒ ලබ් ප්‍රතිසන්දිය ඇති තැනට උපකාර කරනවා. දැන් ඒ බඳු ඒවා අපට අප ජීවත්ව සිටින තාක් කල්ම ලැබෙනවා. අපට මේ අවස්ථාවවලදී අපගේ සැපේ පිණිස ඉදිරිපත් වෙන කර්ම තිබෙනවා. අප දන්නේ නැහැ ඒවා මොනවද කියලා. ඒ අවස්ථාවවලදී ඒ සැප සම්පත් කියන ඒවා ලබන අවස්ථා තිබෙනවා. නමුත් අපි දන්නේ නැහැ මොන කර්මයෙන්ද මේක කියන දුන්නේ ආදි වශයෙන්. එහෙත් එය උපස්තම්භක කර්මයෙන් වන වැඩක්. ඒ උපස්තම්භක කියන්නේ ඒකට. දැන් අපි තේරුම් ගන්නට ඕන එකක් තමයි මේ ප්‍රතිසන්දි ගෙන දෙන කර්මය කියන විට අප කරන තාක් හැම කර්මම ප්‍රතිසන්දියක් ගෙන දිය හැකි කර්මම නොවේ. හැබැයි ඇතැම් අවස්ථාවලදී පෙනෙනවා ඊටාම සුළුයි කියා සලකනු ලබන කර්මයන් ප්‍රතිසන්දි ගෙන දුන් අවස්ථා ගැන මීට කලින් අප කරන ලද කතාවලදී මේ පින්තුන්ට පෙනෙන්නට ඇති. අර භික්ෂුන් වහන්සේ නමක් ඉනුකුණෙකු වෙලා උපන්නයි කිවි. උන්වහන්සේ හොඳ සිල්වත් ජීවිතයක් ගත කළ කෙනෙක්. ඒත් මරණාසන්න මොහොතේදී ඇතිවුණු අර තෘෂ්ණාව හේතු කොටගෙන ඒ තිරිසන් ආත්ම භාවයේ සත් දවසක් ගත කිරීමට ඉනුකුණෙකුව උපන්න බව දක්වනවා. ඒ කර්මයේ වශයෙන් ගත්තව නම් ඒක බොහොම දුර්වල කර්මයක්. නමුත් ප්‍රතිසන්දියක් දීමට සැහැල්ලුයි. ඉතින් ඒ වගේ අවස්ථා හැර සාමාන්‍යයෙන් සැලකෙන විට ප්‍රතිසන්දි ගෙන දිය හැකි කර්මය කියන්නේ කර්මපත වෙන ඒවා. ඒවාටයි කියන්නේ කර්මපත කියලා. පත කියලා කියන්නේ මාර්ගයට නම්. හරියට දුර්ගතියට ගෙන යන කර්මය ඒ අකුසල කර්මපත. සුගතියට ගෙන යන කර්මය කුසල කර්මපතය. අනේ එහෙම කර්මපත වශයෙන් ගන්න. ඉතින් කරන අවස්ථාවේදී දුර්වල වූ කර්මයක් වුවත්
කෙනෙක් ඒ පිළිබඳව නැවත නැවත සිතලා ඒක කර්මපත තත්වයට ගෙන යන්නට බැරි නෑ. එහෙමත් වෙනවා. සමහර කර්ම තිබෙනවා කුසල කර්ම අකුසල කර්ම කියන දෙකම මේ පිළිබඳව සලකන්නට ඕන. සමහර අකුසල කර්ම කරන ලද අවස්ථාවේදී බරපතල වුවත් ඊට ප්‍රතිවිරුද්ධ කුසල කර්මයන් සිදු කිරීම හේතු කොටගෙන එයින් ගෙන දෙන ඒ භයානක විපාක මගහරවන්නට පුළුවන්. එහි තියෙන ශක්තිය අඩු කරන්නට ඒ කුසල බලය. දැන් අපි ඒක දන්නවා. දේවදත්තුන් පිළිබඳ දේවදත්ත ස්තවරයන් වහන්සේ පිළිබඳ කතාවෙන් පේනවා. උන්වහන්සේ දේවදත්ත නෙමෙයි මේ කවුද රජතුමා අජාසත් රජතුමා පිළිබඳ කතාව. දේවදත්තට නම් මේ අවසරය ලැබුණේ නැහැ. අජාසත් රජතුමාගේ කතාවෙන් පේනවා අජාසත් රජතුමා පියා මැරුව අකුසලය සිදු කරගත්තා. පිය රජතුමාව මරණයට පත් කිරීම රජාන නිසායි සිදු වුණේ. ඒ නිසා Taman සිදු කරගත්තේ ආනන්තරීය අකුසල කර්මයක්. ඒ ආනන්තරීය අකුසල කර්මයේ නිසාම තමයි රජතුමාට බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇසූ අවස්ථාවේදී සෝවාන් මාර්ග ඵලයන්ට පැමිණිය නොහැකි වුණේ. ඒ අකුසල කර්මය නොකට සිටියා නම් ඒ බණ ඇසූ මොහොතේදී රජතුමාට සෝවාන් වීමට තරම් හේතු සම්පත් තිබුණා. නමුත් ඒ අවස්ථාව මගහැරී ගියේ මේ කරන ලද අකුසල කර්මයේ නිසා. ඒ වගේම මේ අකුසල කර්මෙහි ශක්තිය තිබෙනවා. ඒ නිරයන් අතුරේ අටමහා නිරයන්ගෙන්ද ඊටාම දුක් ඇති නිරේසේ දක්වන අවීචයට ගෙන යනවා. එහෙත් රජතුමා බුද්ධාගම පිළිගත්තාට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වුණාට පස්සේ බලවත් ශ්‍රද්ධාවක් ඇති කෙනෙක් වුණා. එනිසායි රජතුමා පිළිබඳව කියන්නේ ශ්‍රද්ධාවන්ත උපාසකයන් අතර අග්‍රස්ථානයටපත් වෙනවා. ඒ තරම් ශ්‍රද්ධාවක්. ඒ ශ්‍රද්ධාවෙන් කරන ලද කුසල කර්ම හේතු කොටගෙන රජතුමාට ඒ අවීචයට ගෙන යන්නට තරම් බොහෝනා ඒ අකුසල කර්මය ලෝහ කුම්භී කියන ලෝකුඹු නිරෙහි උපදවන්නට තරම් දුර්වලයි. අනේ එහෙම අකුසල් වලට කරන්නට තිබෙන අකුසලයේ දුර්වල කරන්නට තිබෙන එකම දේ තමයි කුසල් කියන්නේ. කුසලයෙන් තමයි අකුසලයේ මඩින්නට පුළුවන්. එහෙම නැත්නම් Taman කරන ලද අකුසලයේ ගැන නැවත නැවත හිතා හිටියොත් මම මෙහෙම කළයි කියලා කනගාටු වීම පසුතැවිලි වීම ආකාරයෙන් ඒ අතරතුරේ කරන ලද ඔක්කොම කුසල කර්ම පසකට තල්ලු වී Taman මේ නිතර හිතා හිටි අකුසල කර්මයට ඉඩ ලැබේවි විපාක ගෙන දෙන්නට මරණාසන්න අවස්ථාවේ. ඒ නිසා ඒකත් මේ කර්ම පිළිබඳව කතා කරන විට ඒ දැනගත යුතු කාරණා. ඉතින් ඒ කර්ම ජනක කර්මය ප්‍රතිසන්ධි ප්‍රවෘත්ති විපාක ගෙන දෙන එක. ඒන් ප්‍රධානම එක තමයි ප්‍රතිසන්ධි. ප්‍රවෘත්තිය කියන එක ඒ තරම්ම ලොකු එකක් හැටියට සැලකිය යුතු නැහැ. ප්‍රවෘත්ති විපාක. දැන් අපි මෙහෙම ගත්තොත් නිරය දිර්යක් പ്രേත කියන ඒ දුර්ගති තිබෙනවා. එකට මනුෂ්‍ය දිව්‍ය කියන සුගති තිබෙනවා. අපි දෙවියන් පසකට කොට මේ මිනිස් නිරය දිර්යක් പ്രേත කියන ඒ තුන් කොටසයි මිනිසුන්ගේ ගත්තොත් කොහිද වඩා දුක් තිබෙන්නේ? මිනිසුන් අන්තිමටම දුක් විඳින මිනිසුන් සිටින්නට පුළුවන්. සමහර විටක උපන්දා ඉඳලම ඒ තරම්ම සැපයි කියා ගන්නට දෙයක් නැති මිනිසුන් සිටින්නට පුළුවන්. එහෙම වුණා ඒ අයට අර නිරේ තිරිසන් භවයේ പ്രേත භවයේ තියෙන දුක් ලැබෙන්නේ නැහැ. ඒ දුක් නැහැ.
ඒ නිසා ඒ නිරය තිරියක් ප්‍රේත කියන මේ තැන් වලට පමුණුවන ඒ අකුසල කර්මය තමයි ඊටාම භයානක නරක. එයින් ගෙන දෙන්නේ දුර්ගතිය ගෙන දෙනවා. ඒ දුර්ගතිය වශයෙන් ලැබෙන්නේ මොකක්ද? මොනවද ලැබෙන්නේ? දුර්ගති පංචස්කන්ධයක්. ඒ දුර්ගති පංචස්කන්ධයක් උපදවන්නට පහල කරවන්නට හේතු වන කර්මය තමයි අකුසල කර්මය. අකුසල කර්ම. ඉතින් ඒකෙන් කියන්නේ තේම. දැන් අපි දේවදත්ත ගැන කතා කළා. එහෙම නැත්නම් අජාසත් රජතුමා ගැන. තව හිතන්නේ ඔය චින්චමානවිකා ආදී චින්චමානවිකා ඒ ආයත් කරපු වැඩ දන්නවනේ මේ පින්නතුන්. ඒ හැම දිනාටම දුර්ගති යෙහි ප්‍රතිසන්දියක්. ඒ අය නම් ගියේ නිරයටම. ඉතින් ඒ නිරෙහි ලැබෙනවා මොනවද ලැබෙන්නේ? නිරෙහි ලැබෙන්නේ පංචස්කන්ධය. විපාක සිත ලැබෙනවා ප්‍රතිසන්දි කෘත්‍යය. ඒ ප්‍රතිසන්දි කෘත්‍යය හා පෙරපසු නොවි එහි ලැබෙන රූප ලැබෙන. රූපස්කන්ධ කර්මජ රූප කර්මයෙන් උපදවන රූප. එවලම අනේ එහෙම ඒ කර්ම ඒ වාටයි ජනක කර්ම. ජනක කර්ම. ඊළඟට උපස්තම්භක කර්ම. ඒ කුසල කර්මයෙන් උපන් අකුසල කර්මයෙන් උපන් කියන ඒ දෙදෙනාට අපි ගනිමු අපි කුසල කර්මයෙන් ඉපදලා. දැන් බල්ලෙක් වෙලා ඉපද සිටින්නේ අකුසල කර්ම. මේ අකුසල කර්මය නිසානේ. නමුත් අප දෙදෙනාටම මිනිසාට සහ තිරිසනාට යම් සැපක් ලැබෙනවා ඒ ජීවිතයේදී ඒ කුසල කර්මයාගේ උපස්තම්භය. බල්ලාට උනම් කුසගින්න නිවා ගන්නට ආහාර ලැබෙනවා. ඒ විදිහට ලැබෙන යම් දේ තිබෙනවනේ. ඒවා මේ කුසල කර්මය නිසා ලැබෙන එක. සමහර බල්ලන්ට කුසල කර්මය නෙමෙයි එන්නේ. බලු වෙලා උපන්න අකුසල කර්මයට තව දුක් දෙන කර්ම ඉදිරිපත්. ඒ දුක් දීම අකුසල කර්මයෙන් කරන පීඩනය. දැන් අපට වුණත් එහෙම පීඩනය එන්නට පුළුවන්. අපට එනවනේ උපපීඩක කර්මය කියන්නේ ඒවා. පීඩනය, පීඩාක. උපස්තම්භනයයි පීඩනයයි. ඒක දෙක. උපස්තම්භනය සැප පිණිසයි හේතුව. පීඩනය දුක පිණිසයි හේතුව. දුකටයි ඒ ලැබෙන්නේ. දුක් ගෙන දීම වස්තු. දැන් අපි මෙහෙම සලකතොත් මේ බුදුරජාණන් වහන්සේ ගැන දැන් උන්වහන්සේ ධම්සභා මණ්ඩපෙහි වැඩ හිඳගෙන ධර්ම දේශනාව කරමින් සිටින අවස්ථාවේදී තමයි තීර්ථකයන්ගේ කතාව අහලා ඔවුන් විසින් මෙහෙයවනු ලැබූ චින්චාමානවිකාව ඇවිත් වහන්සේට බරපතල චෝදනාවක් කළේ. දැන් මේ බඳු චෝදනාවක් වහන්සේට අසන්නට ලැබුණානේ. ඒක බුදුරජාණන් වහන්සේ තවන් වහන්සේට වූ පීඩාවක් කියා නොසලකතා. උන්වහන්සේට ඒක උපපීඩක වශයෙන් ලැබුණු කර්මයක්. ඒ අතීතයේ තවන් වහන්සේ කර තිබෙන ඒ විදිහේ අන්‍යයන්ට දොස් නැගීමේ අකුසල කර්මයක් නිසා මේ ජීවිතයේදී තමන් වහන්සේට එහෙම දෝෂයක් අසන්නට ලැබුණා. අපි සිත් වශයෙන් සලකතා ඒ චින්චමානවිකාව ඇවිත් කරන මේ ප්‍රකාශය බොරුව උන්වහන්සේට ඇහෙනවනේ ඒ සෝත විඥාන සිත් උපදිනවා. ඒ සෝත විඥාන සිත් මොනවද? උන්වහන්සේ තරහ වුණෙත් නැහැ. එහෙම තරහ වෙන්නට විදියක් නැහැ නේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ ඒ ගැන ආසවන්නෙත් නැහැ. ලෝභයකුත් උපදින්නේ නැහැ. ලෝභ, ද්වේෂ, මෝහ කියන ඒ පාප ධර්ම සියල්ලම නැති කළ උතුමා. එහෙත් උන්වහන්සේට මේ ඇහෙනවා. ඇසීම කවුරු කාට ඇසුණා? ඇසෙන්නේ සෝත විඥානය. සෝත විඥානය කියන්නේ විපාක සිත. ඒ විපාක සිත සෝත විඥානය වශයෙන් ලැබෙන විපාක සිත කුසල විපාකයක් වෙනවා ඉෂ්ට දෙයක් අහන විට, අකුසල විපාකයක් වෙනවා අනිෂ්ට දෙයක්. මේ ඉෂ්ට දෙයක් නෙවෙයි.
දෝෂාරෝපණයක් කරනු වසන්නට ලැබෙන්නේ. අනිෂ්ට ශබ්දයක්. ඒ දැනගනිමින්, ඒ අසමින්, ඒ දැනගනිමින් උපදනා වූ ඒ සෝත විඥානයේ සහිත සෝත විඥානයේ සම්පටිච්ඡනය සම්තිරණය කියන ඒවා ඊට අනුතුරුවන් වහන්සේට වොත්තපන සිත මේ වොත්තපන නෙමෙයි මේ තදාරම්මන කෘත්‍ය ජවනයන්ට අනුතුරුව ලැබුණා නම් ඒ තදාරම්මන ඒවා අකුසල විපාක මොන විදිහින් ලැබුණු අකුසල විපාකද ඒවා මේ ජනක කියන එකට වැටෙන්නේ නැහැ උපස්තම්භණයකුත් නෙවෙයි ඒකෙන් කරන මේ සැපගෙන දීමක් උපකාර කිරීමක් නෑ එතන තිබෙන්නේ උපපීඩනය උපපීඩක කාර්ය ඒකයි උපපීලකම් කියලා පාලි වචනයෙන් දක්වන්නේ උපපීඩක කාර්ය දැන් ඒ වගේ කර්ම අප කාහට මේ ජීවිතය පවත්වාගෙන ජීවත් වන තුරුම ලැබෙන ජනක කර්මයෙන් ප්‍රතිසන්දිය දුන්න. ඉතින් ජනක කර්ම වශයෙන් ඉදිරිපත් වූ ඒ කර්මයම මේ ජීවත් වන කාලය තුලදී තතරින් පතර මේක ආකාරයෙන් ඉදිරිපත් වී විපාක දෙනවා. ඒ ප්‍රධාන එක තමයි විභවාංග වශයෙන් පැවතගෙන යාම. ඊළඟට කර තිබෙන වෙන කුසල කර්ම, කර තිබෙන අකුසල කර්ම කියන මේවා උපස්තම්භක උපපීඩක මේ වශයෙන් ලැබෙන. දැන් එහෙම ඇතැම් විටක සමහරුන්ට තමන් නොකරන ලද වරදක් පිළිබඳව දොස් අහන්නට ලැබෙන අවස්ථා තියෙනවා. සමහරු එහෙමත් කියනවා. එයා එහෙම මට කිව්වට මම කරපු වරදක් නෙතේ. මම එහෙම වරදක් කළේ නැtei. ඒ වරදක් නොකළ බවත් ඇත්ත. නමුත් දෝෂාරෝපණයක් අහන්නට සිදු වුණු බවත් ඇත්ත. ඉතින් මොකක්ද මේකට හේතුව? ඉතින් කෙනෙක් කියන්නට පුළුවන් ඒ කියන තැනත්තාගේ නැහැදිච්චකම. එහෙම කියත හැකිනේ. නේ? ඔව් නරක මිනිහෙක් ඕන කෙනෙකුට දොස් කියනවා. එහෙම අය ඉන්නවනේ. ඕන කෙනෙකුගේ ඒ දොසක්ද. ඉතින් නැති දොස් බව කියනවා. එහෙම දෙයක් Tamanට අහන්නට ලැබුණා. නමුත් එහෙම අහන්නටවත් Tamanට සිදුවන්නේ ඒ බඳු දොස් ඇසීමට හේතු භූත වන අකුසල කර්ම Taman අතීතෙහි කර තිබෙන නිසා. ඒක එහෙම නොවේ කියන්නට බෑ. ඒකට හොඳම අපිට ගන්නට තිබෙන උදාහරණය අන් කිසිවකු නෙවෙයි අපේ ශාස්ත්‍රූ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ. ඉතින් බුදුරජාණන් වහන්සේට එවැනි කර්ම ගෙන දුන්නා නම් අප ගැන කියනුම කවරේද? දැන් ඒ උපස්තම්භක කර්මයෙන් අපට යම් පීඩාවක්, කරදරයක්, හිරිහැරයක් එහෙම සිදුවන්නට තිබෙනවා නම් ඒව වළක්වන්න. උපස්තම්භක කර්ම. දැන් එහෙම අවස්ථා අප කාකට වුණත් එළඹිලා යනවා. සමහර අවස්ථා තිබෙනවා මහත් අනතුරුදායක අවස්ථාවලට මුහුණ පාපු අවස්ථාවලදී එබඳු අනතුරක් සිදු නොවි රැකෙන අවස්ථා තිබෙනවා. ආරක්ෂා වන අවස්ථා. එහෙම අවස්ථා මොනවා හැටියටද දක්වන්නට තිබෙන්නේ? ඒ තමන්ට උපකාර පිණිස ඉදිරිපත් වූ තමන් අතීතෙහි කර තිබෙන කුසල කර්ම. ඒවා උපස්තම්භක වශයෙන්. කෙනෙක් ඒ විදිහේ භයානක අවස්ථාවකට මුහුණ පාන්නට ගියා නෙවෙයි. මේ කිසිදු එහෙම මුහුණ පාන්නට අවස්ථාවක් නොමැති වේලාවකදී යම් අතවරයන්ට භාජන වන්නට සිදුවන අවස්ථාවක්. දැන් අර ඉස්සෙල්ලා කියපු විදිහේ ඒවා කරන ලද උපපීඩක ඒ කර්මවල තියෙන උපපීඩක කර්ම. ඒවා උපපීඩක වශයෙන් එළඹෙන. දැන් තේරුම් ගන්නට ඕන කර්මයෙන් ගෙන දෙන එකට කියන්නේ විපාකය. කර්මයෙන් උපදවන්නට පුළුවන් ඒවත් තිබෙන්නේ විපාකනේ. විපාක. දැන් අපි කියනවා අපි අහනවා. අහනවයි කියන එක විපාක සිතකින් සිදුවෙන කෘත්‍යයක්.
ඒ සිතත් සමග ඒ සිතට අනුතුරුව තවත් ලැබෙන සිත් තියෙනවනේ අප ඉගෙන ගත්ත අර සම්පටිච්ඡන සම්තිරණ අවසානයේදී ජවනයට අනුතුරුව ලැබෙන තදාරම්මන ඒවත් විපාක. ඒ විපාක මේ කුසල කර්මය නිසා හෝ අකුසල කර්මය නිසා ලැබෙන. කුසල කර්මය හෝ අකුසල කර්මය. ඒ වාද අප පෙර పూర్වෙහි පෙර කර තිබෙන ඒ කුසල කර්මයන්ගේ ප්‍රවෘත්ති විපාක. ඒවට කියන්නේ ප්‍රවෘත්ති විපාක. ඒ ප්‍රවෘත්ති විපාක තමයි කෝ උපපීලක වශයෙන් එහෙම නැත්නම් උපස්තම්භක වශයෙන් ලැබෙන්නේ. උපස්තම්භක වශයෙන් එහෙම නැත්නම් උපපීඩක වශයෙන්. ඊට වඩා වෙනස් කර්මයකුයි උපඝාතක කියන්නේ. උපඝාතක. දැන් උපස්තම්භක කර්මයෙන් ලැබූ ආත්ම භාවයට උපකාර කරන අතර උපඝාතක කර්මයෙන් කරුණියේ ඒ ලැබූ ආත්ම භාවය නැති කරන. නැති කර දමන. ඒ බොහෝ සෙයින්ම උපඝාතක කර්ම වශයෙන් දක්නට ලැබෙන්නේ ඔය අකුසල උපඝාතක කර්ම. මේ කතාව දෙකටම සාධාරණ වශයෙන් දක්වන්නේ. ඒ අකුසල කුසල කියන මේ දෙපැත්තේම තියෙන කෘත්‍යය පෙන්වන්නේ. එහිදී උපඝාතක කර්ම කියලා දක්වන අවස්ථාවලදී අපිට පේන්නේ අකුසල කර්මයක් උපඝාතක වශයෙන් එළඹ මේ ආත්ම භාවය විනාශ කර දෙන්නේ. දැන් අර ඉස්සෙල්ලා කී චින්චමාන විකාවටන් ඒ ආත්ම භාවයේ නසා දැමු උපඝාතක කර්මයක් වුණා. Taman ඒ බුදුරජාණන් වහන්සේට කරන ලද අපහාස චෝදනාව. ඒක උපඝාතක කර්මයක්. ඒ නිසා මොකද වුනේ? බුදුරජාණන් වහන්සේගේ දර්ශන පථය ඉක්ම ගිය අවස්ථාවේදීම පොළොව පැලී ගිලුණායි. අවීචෙහි උපන්. ඒ උපඝාතක වශයෙන් දෙව්දතුන්ටත් සිදු වුණේ ඒක. බුදුරජාණන් වහන්සේ වදාළන්නේ දෙව්දතුන්ට තමන් වහන්සේව දක්නට ලැබෙන්නේ නැtei කියලා. උන්වහන්සේ බලන්නට යාවේ. නමුත් දක්නට ලැබෙන්නේ නැtei. ඔහුත් පොළොව පලා ගෙන එහි ගිලුණා අවීචෙහි උපන්. අන්න ඒ අය කරපු උපඝාතක කර්ම. ඒ කර්ම උපඝාතක වශයෙන් එළඹුණා. මේ හොඳ ආත්ම භාවයක් ලැබුවේ. බලවත් කුසල කර්මයක විපාක වශයෙන් ලත් ප්‍රතිසන්දියක් වුණට තිබුණේ. විශේෂයෙන්ම ඒ දේවදත්ත. නමුත් ඒක නසා දැම්මා. මේ කරන ලද අකුසල කර්මෙ හේතු කොටගෙන. අන්න ඒවා උපඝාතක කර්ම. ඉතින් ඒ උපඝාතක කර්ම වල තිබෙනවා සමහර කර්ම ඒ ආත්ම භාවය පමණක් නසා තමයි. ඊළඟට ප්‍රතිසන්දිය ගෙන දෙනවා වෙන කර්මයක. තව කොටසක් තියෙන උපඝාතක කර්ම ඒ ආත්ම භාවය නසා දමා ප්‍රතිසන්දියද එයින් ගෙන දෙනවා. අර කියපු දෙදෙනාටම ප්‍රතිසන්දිය ගෙන දුන්නේ ඒක. මේ පිළිතුරු අහලා ඇති අර ගාථාවක් තිබෙනවා න අන්තලික්ඛේ න සමුද්ද මච්ඡේ න පබ්බතානං විවරං පවිස් නවිජ්ජති සෝ జగති පදේසෝ යත්තට්ඨිතෝ මුංචය්‍ය පාපකම්මං. ඒ ගාථාව බුදුරජාණන් වහන්සේ වදාළ එක. ඒකට කාරණය වූ සිද්ධීන් අකුසල කර්මයන්ගේ උපපීඩනය එහෙම නැත්නම් උපඝාතනය දැක්වීමට යුතු වෙනවා. උපපීඩනයකුත් තියෙනවා උපඝාතයක්. දැන් එකක් තමයි අර කපුටෙක් පියාඹාගෙන යන විට මේ පොළවේ තිබුණු ගිනිගත් පිදුරු රැණක් සුළඟට අසු වී උඩට ගිහින් හරියටම මේ කපුටාගේ ඇඟ වෙලාගෙන ඌ එයින් දැවි මැරුණා. ඉතින් ඒක
මේ ලැබුව ආත්ම භාවය අකුසල කර්මයක් නිසා තමයි කපුටෙක් වුනේ. නමුත් ඒ ආත්ම භාවය එලෙස දැන් කපුටාගේ යම් කිසි අවශ්‍යයක් තියෙනවායි කියලා ගන්නේ. ඒ කාලයේ ඒ විදිහටම යන්නට ඉඩ නොලැබෙන පරිදි මේ තමා අතීතයේ කර තිබුණු අකුසල කර්මයක් මේ ඇවිත් මේ විනාශය සිදු කරනවා. අපි දන්නේ නැහැ ඒ හේතුවෙන් කවුටා කියලා තවත් වන්නද කියලා මේ අකුසල කර්මයේ හේතු කොට නෑ. ඔහුගේ ආත්ම භාවය විනාශ වෙනවා නැති වෙන්නේ. ඒක උපඝාතක වශයෙන් එළඹෙනු ඒ අතීත කර්මයක්. උපඝාත. දැන් තව අර මණ්ඩූක දිව්‍ය පුත්‍රයාට මණ්ඩූක කියවේ මැඩියට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරමින් සිටින අවස්ථාවකදී ඒ ස්වරෙහි මේ සිත පවත්වමින් මේ බණ අසාගෙන සිටි මැඩියා කෙවිතකින් කෙවිතකට තද වෙලා මැරිලා දෙවියෙක්ව උපන්නයි කියන්නේ. එතකොට මැරුණා. ඉතින් යම් කිසි හේතුවක් කර්මයක් නිසා තමයි ඒකත් සිදු වෙන්නේ. මරණය වුණා. නමුත් ගින් උපන්නේ දෙවියෙක්. එතන අපිට කියන්නට බෑ. මේ මණ්ඩුක දිව්‍ය පුත්‍රයා වීමට කලින් මේ මැඩියෙකු වශයෙන් සිදු වුණු මරණය කියන්නේ. ඒකත් ඇතැම් විටක උපඝාතකයක් වෙන්නට පුළුවන්. අතීතයේ කරන ලද කර්මයක ඒ උපඝාතක වශයෙන් එළඹුණු අවස්ථාවක් විය හැකියි. අනේ එහෙම ඒවත්. එදින් ඒ කර්මය බොහොම විස්තරුයි කියන්නේ ඒ නිසායි. අපිට කියන්නට අමාරුයි. ඒ එක් එක් අවස්ථාවලදී අපට යම් යම් දේවල් සිදුවන්නේ අසුවල් කර්මයේ නිසාමයි. එපමණක් නෙවෙයි. කෙනෙකුට මේ කාරණයක් නොවේයි. හැම දෙයක්ම සිදුවන්නේ කර්මයේ නිසායි කියලා ගන්නට. එහෙම ගත්තොත් කර්ම කතාව අප මිත්‍යා දෘෂ්ටියකට හරවනවා විය හැකියි. බුදුරජාණන් වහන්සේ එහෙම වදාළා. හැම දෙයක්ම සිදුවන්නේ කර්මය නිසා. දැන් අපි ගනිමු කෙනෙක් හොරෙක් වෙනවා. ඒ තරත්තා හොරාවන්නේ කර්මය නිසායි කියලා කිව්වොත් ඒක වැරදි. එහෙම කියන්නට බෑ. කෙනෙක් ප්‍රාණඝාත කරන්නෙක් වෙනවා. ඒ ප්‍රාණඝාත කරන්නෙක් වූයේ කර්මය නිසායි කියලා එහෙම ගන්නට බෑ. එහෙම ගන්නට බෑ. ඒ මොකද එහෙම වුණොත් අපිට මේ ක්‍රියාව කියන එක තියෙනවානේ. යම සිදු කරලා යමකින් මිදෙන්නට දැන් අපිට උගන්වන එකක් තමයි අපිට පුළුවන් මේ ජීවිතයේදීම ආරම්භ කරලා සමහර විටක අතීතෙහි කර තිබෙන පාරමිතාවක් තිබේ නම් මේ ජීවිතයේදීම අපට අවසන් කරන්නට පුළුවන්කම තිබෙනවා මේ නැවත නැවත ඉපදීමේ කියන දුක. දැන් එහෙම එකක් තිබෙනවයි කියලා ගන්නට බෑ. ඔක්කොම සිදුවන්නේ කර්මයෙන් නිසායි කියලා ගන්නවා. එහෙමනම් ඉතින් කර්මයෙන් ඔක්කොම වෙලා ඉවර වෙන්නට එපා. අපිට තියෙනවා ශක්තියක් තියෙනවා. අපිට හිතන්නට පුළුවන්කම තියෙනවා. ඒකටයි මේ සතිපට්ඨාන ආදී ධර්ම තිරෙන්නේ. ඒවායින් අපව හොඳ පැත්තට යොමු කරනවා. එතකොට හොඳ පැත්තට යොමු කෙරුවම අපිට තිබෙනවා ශක්තිය, අකුසල් කිරීමේ ශක්තිය. අකුසල් කිරීමේ ශක්තිය අප තුල තියෙනවා. මක්නිසාද අප තුල අනුසය වශයෙන් පවත්නා අකුසල ධර්ම තිබෙනවා. ඒ අකුසල ශක්තියින් වශයෙන් පවත්නා අනුසය ධර්ම. ඒවා බර අකුසල් සිදු කිරීමටයි. ඒ පැත්තටයි බර. දැන් ලෝභය උපදවා ගැනීමට තිබෙන තරම් බරක් අලෝභය උපදවා ගැනීමට නැහැ. අලෝභය කියන එක අමාරුවෙන් උපදවා ගත යුතුයි. ඒක නිකම්ම ඒ පැත්තට හැරිලා යන බවක් නැහැ. ඒ වගේම තමයි අද්වේෂය කියන එක. තරහව කියන එක කකුල යම් කිසිවක හැපුණත් ඇතිවන්නට පුළුවන්. එහෙමනේ සමහරව එහෙමත් තරහ වෙනවනේ. ගලක පය යනොත් තරහ වෙනවා. තරහ. එයා නොඑක විදිහට තරහ වෙන්නේ. ඒක ඒ පැත්තට හැරෙන්නට පුළුවන්. නමුත් එවැනි අවස්ථාවකදී කෙනෙක් ඊට ප්‍රතිවිරුද්ධ
හැඟීම් උපදවා ගන්නවයි කියන එක ඒක ලේසි වැඩක්. අමාරුයි. ඒකට පුරුදු වෙන්න ඕනේ. ඒ වගේ තමයි කර්ම. කර්ම කියන ඒවා මේ සිතක් ඇති කෙනෙකු කරන දෙයක්. සිතක් ඇති මිනිස්සෙක්. අපි මිනිසයා ගැන සලකතු. මිනිස්සු. ඉතින් සිත හරි පැත්තට යොදවන්නට තමන් දැනගෙන තිබේ නම්, ඉගෙනගෙන තිබේ නම්, අසා තිබේ නම්. දැන් ඒවා කරන්නට කෙනෙකුට ඒ ඔක්කොම ඒ අසා තිබෙන්නට ඕන. එහෙම නැත්නම් කවුද හිතන්නේ? දැන් යම් අවස්ථාවලදී තරහ ඇති වෙනවා. තවත් අවස්ථාවලදී ලෝභය ඇති වෙනවා. තවත් අවස්ථාවලදී ඊර්ෂ්‍යාව ඇති වෙනවා. තවත් අවස්ථාවකදී මානය ඇති වෙනවා. මේ ඇති වෙන හැම එකක්ම හොඳයි නරකයි කියලා වෙන් කර ගන්නට පුළුවන් බවක් ලෝකේ ඉන්න හැමෝටම නැහැ. සමහරව හිතන්නේ ඒක හරිම එකයි කියලා. දැන් සමහරු සලකන විදිහට තරහව ඇති කරගත යුතු අවස්ථාවයි කියලා එකක් සමහරු සලකන. ඒක තරහව ඇති කරගන්නට තරහ වෙන්නට ඕන වෙලාවක්. ඒ වෙලාවෙහි කෙනෙක් තරහවන්නේ නැතුව ඉන්නවා නම් ඒක ඔහුගේ අඩුවක් හැටියට සමහරුන්ට පේනවා. එහෙම සලකන. සමහරු හිතනවා ඒ අවස්ථාවේදී හෙතම ඔහුට තිබුණේම අර පුද්ගලයාට පහර දෙන්න, ගහන්න. ඒ නොකල එක ඔහුගේ වරදක් හැටියට දකින්න. එහෙම දකින මිනිසුන් කොයිතරම් ඉන්නවද? එහෙම අය. ඒ වෙලේ ගහන්නයි තිබුණේ කියලා කියන්නේ. එහෙම කියනවනේ. නොගහුව එකයි වරද. අන්න ඒ වගේ. ඉතින් ඒකද ධර්මය නෑ. ඒක ධර්මයේ නෙවෙයි. සමහර විටක ධර්මයේ දන්න අයත් එහෙම සලකන්නේ නැහැ. ඉතින් නොදන්න අය කොහොමද ඒ ගැන හිතන්නේ? ඒකයි අහන්නට කියලා ගන්න. අහන්න. අපි කරන මේ කොයි දේවුවක් කර්ම බවට නොපැමිණෙනවයි කියන්නට බෑ. එහෙම කියන්නට බෑ. මොකද චේතනාවකින් යුතුවයි ඒ දේ කරන්නේ අපි. චේතනාවකින් යුතුවයි. ඒක කර්මපත වීම හෝ නොවීම වෙනම කාරණයක්. නමුත් කර්මයක් වෙනවනේ ඒක. කර්මයක් වෙනවා. කර්මය කියන එකත් නොසලකා හැරිය යුතු එකක් නෙවෙයි. අපි කියමු අපි සතෙකු මරනවා. ඒ මරණයයි කියන එක, මැරීමයි කියන එක කර්මපතය. කර්මපතය. එහෙමනේ ප්‍රාණඝාතය කියලා කියන්නේ. නමුත් සතුන්ට හිංසා කරන. හිංසා කරන. කියන්නේ සතුන්ට ගහනවා. එහෙම නැත්නම් තව කාට හරි කියනවා ගහන්නේ කියලා. ලවත් කරනවා. එතකොට තමන මේ ගහන්නට චේතනාවක් ඇති කරගෙන අන්‍යයන් සිත් තුළද ඒ චේතනාව ඇති කරවනවා. ගහන්නටයි කියලා කියනවා. ඉතින් එතකොට ගහනවයි ගස්වනවයි කියලා දෙකක් තියෙනවා. ගස්වනවයි කියන එකට දෙන්නෙක් සම්බන්ධයි. එක්කෙනෙක් නියම කරනවා අනිත් එක්කෙනා ඒ නියමයට අනුව ක්‍රියා කරනවා. දෙදෙනාටම උපදනයේ අකුසල් සිත්. දෙදෙනාට. මොකද චේතනාවකින් තොරව කරන දෙයක් නෙවෙයි. චේතනාවක්. ඉතින් දෙදෙනාටම අකුසල් සිත් උපදින්නේ. ඒක කෙනෙකුන්ව නිර්යාදී සතර අපායට පමුණුවන අකුසලයක්සේ දක්වන්නේ නැහැ. මක් නිසාද ඒක කර්මපතයක් නොවේ. සතාගේ දිවිතොර කලේ නැහැ. නමුත් ඒ නිසා කෙනෙකුට එයින් බේරෙන්නට බෑ. ඒ කියන්නේ මම සතාව මැරුවේ නැtei කියලා මක් නිසාද? Taman මේ කරන ලද හිංසාව නිසා උපදවාගත්ත ඒ අකුසල කර්මය Taman මේ සුගති උප්පත්තියක් ලැබුව අවස්ථාවකදී වද ඒ අකුසල කර්මය Tamanට පීඩා කිරීමට එළඹෙනවා. දැන් සමහරු සිටින්නේ නිරතුරු ලෙඩින්. හැමදාම අසනීප. මොකද හේතුව? ඉතින් ඒකට කෙනෙක් කියත හැකි යම් දේවල් වල තියෙන අඩුපාඩු නිසායි එහෙම වෙන්නේ කියලා. මේ ලොකුම අඩුපාඩු හැටියට දක්වන්නට තියෙන්නේ මේ අතීත කර්මයාගේ තිබුණු අඩුපාඩු. මේ ඊයේ පෙරේදා පළමුදා එහෙම නෙමෙයි. සමහර විටක බොහොම ඈත අතීතයේ සිදු කරපු කර්ම. අන්න එලෙස කර්මය නොඑක ආකාරයෙන් එනවා විපාක ගෙන දෙනවා. පීඩා කරනවා,
හිංසා කරනවා ඊළඟට සැපගෙන දෙනවා නම්බුව ප්‍රශංසාව කීර්තිය ඒවත් ලබා දෙනවා ඒවත් ලබා දෙනවා ඒ දැන් කීර්තිය ප්‍රශංසාව කියන එක නරක එකක් නෙවෙයි නරක එකක් නෙවෙයි කවුරුවත් ඊට නොකමැතිත් නැහැ නොකමැතිද කවුරුවත් නැහැ ඒක නොකමැති නම් ඔය පස්සෙන් යන්නෙත් නැහනේ. ඒවා ලබා ගැනීම සඳහාම කරන කටයුතු තියෙනවනේ සමහරු. නමුත් ඒවා ලබන්නට පින් තිබෙන්නට ඕන. ඒ පිනේ කීවේ මේ කර්ම පින් තිබෙන්න. ඒ වගේම තමයි නිന്ദා අපහාස අපකීර්ති කියන ඒවා ලැබෙන්නේ. ඇතැම් විටක එය අතීත කර්ම නිසා වන්නටත් පුළුවන් වර්තමාන කර්ම නිසා වන්නට පුළුවන්. නේ? වර්තමාන කර්මක් තියෙනවා. දැන් වර්තමානයේදී කෙනෙක් මේ ඒ විදිහේ දුස්සීල ජීවිතයක් ගත කරනවා නම් එතකොටත් ඒ හේතු කොටගෙන ලැබෙන අපකීර්ති තිබෙනවා. එයත් මේ වර්තමානික කර්ම නිසා ඇතිවන එකක්. ඒවාට අතීත කර්මත් බොහෝ සෙයින් සම්බන්ධයි. මොකද කර්මයන්ගේ තිබෙනවා ඒ ධර්ම කුසල කර්මයෙන් කුසල කර්ම මතු කර දෙනවා. කුසල කර්මයන්ට අවස්ථා ලබා දෙනවා. අකුසල කර්මයෙන් අකුසල කර්මයට අවස්ථා ලබා දෙනවා. ඒක තමයි ඔය ප්‍රයෝග සම්පatti ප්‍රයෝග විපatti කියලා දක්වන්නේ. කර්ම පිළිබඳ කතාවේදී එනවා. ඒකත් කර්මයේ පිළිබඳව දැක්වෙන විශේෂ කරුණු. කාල සම්පatti කාල විපatti ගති සම්පatti ගති විපatti උපදි සම්පatti උපදි විපatti ප්‍රයෝග සම්පatti ප්‍රයෝග විපatti කියලා එහෙම කරුණු කුසල කර්ම වලට අවස්ථාව ලබා දීමට හේතු වන අකුසල කර්මයන්ට අවස්ථාව ලබා දීමට හේතු වන එහෙම කරුණු 8ක් දක්වනවා. දැන් කාල සම්පatti කියන එක කාල සම්පatti කියන්නේ අපි යම්කිසි රටක නම් ජීවත් වෙනවා. ඒ රට බොහෝම සරුසාර ශාස්ත්‍රීය කාලයක් වුවොත් ඒ කාලෙහිදී හැම දිනාටම වාගේ කෑම බීම ආදීන් අඩුවක් පාඩුවක් නැහැ. අහක දාන්නට තරම් තියෙනවා. ඕනෑම කෙනෙකුට කාගින්වත් තමන්ගේ කුසගිනි නිවා ගන්නට යමක් ලැබෙනවා. ඉතින් එහෙම කාලවලදී තමන්ව කුසගින්නේ තබා දුක් දීමට හේතු වෙන කර්ම තිබෙනවානේ අප කරලා. අතීතයේ අපි කර තිබුණ කර්ම සමහරු වර්තමානයේදීත් එහෙම කරනවා ඇති. දෙන්න එපා ඔයාට කන්න කියලා. නැත්තම් කාට හරි කන්න ලැබෙන දෙයක් විනාශ කරන්නට පුළුවන්. එහෙම පුළුවන් කෙනෙකුට කරන්න. එහෙම කර්ම අපි අතීතෙහි කර තියෙනවා. වර්තමානයේදීත් සමහර විටක කරන්නට පුළුවන් කරලත් ඇති. එහෙම තියෙනවා. يعني කාට හරි ලැබෙන්නට. කාට හරි දෙනවා අපි කියනවා ආහාරයක්. කවුරු හරි කියනවා අපෝ ඕමිය හරි හොරේ දෙන්න එපා කියලා බලක් කරනවා. එතකොට ඒ සමහර විටක හොරා වුණා ඒ මිනිහට මේ බොහොම අමාරුවෙන් මැරෙන්නට වගේ අවස්ථාවක් වෙලා තියෙන්නේ මේ කුසගින්නේ. ඒ කුසගින්න නිවා ගන්නට මේ කවුරු හරි කරන්නට ඊයේ වැඩක්. මේ තවත් කෙනෙක් ඒක වැළැක්වුවා. මොකද සමහර හිතනවා මේ තමන් කරන මේ වැළැක්වීම හොඳ හිතින් කරන්නේ. කාගේවත් දීමක් වළක්වන එක තමන්ගේ හොඳ හිතක් නෙවෙයි. සමහරු රැවටෙන්නට පුළුවන්. ඒකනේ වංචක ධර්මය කියන්නේ. මේ තිබෙනවා ධර්මයක්. ඒකට කියනවා කදරියතා කියලා එකක්. කදරියතා. නවේ කදරියා දේව ලෝකම් වජන්ති කියලා බුදුරජාණන් වහන්සේම වදාරලා තියෙනවා. කදරියතා කියන්නේ මසුරුකමම ඉහවහ ගිය අවස්ථාවක. ඉහවහ ගිය කියන වචනේ තේරෙනවනේ. ඉහවහ කියන්නේ හිස වසා ගිහිල්ලා උඩටම ගිහිල්ලා. ඉහවහ ගියයි කියන්නේ ඒකට. මසුරුකම කදරියතාව ඇති එක්කෙනා අහක දාන දෙයක්වත් අන්නේකට ප්‍රයෝජනයක් ගන්නට දෙන්නේ නැහැ. කාගේවත් දීම උවදේ තැනත්තා වළක්වන. තමාගේ දේ නෙමෙයි.
අනුන්ගේ දීමත් ඒ තැනත්තා වළක්වනවා. එහෙම ගතියක් තමයි කදරියතා කියන්නේ. අන්න එහෙම කදරියතාව කෙනෙකුට ඇති වුණාම ඒ තැනත්තා රැවටෙන්නට පුළුවන්. තමන් සමාජ සෝධකයෙක් හැටියට තමන් සමාජ සෝධකයෙක් කියලා තමන් මේ පිළිබඳව තමාම රැවටෙන. මේ වැඩේ කරන. අන්න එහෙම ධර්ම තෝරා බේරා ගන්නට පුළුවන් කාලයක් වෙතොත් ඒ කාලය කොයි එකද? ඒ කාලය තමයි මේ දැන් අපට ලැබිලා තියෙන්නේ. ඒ බුද්ධ ශාසනයක් පවත්නා කාලය. බුද්ධ ශාසනය. බුද්ධ ශාසනයෙහි බුදුරජාණන් වහන්සේ කාහටවත් දන් දෙන්නට එපයි කියලා නැහැ. තීර්ථකයන්ට දන් දෙන්නට එපා කියලා උන්වහන්සේ නෑ. තීර්ථකයන්ට දන් දුන්නොත් නිරයට යනවායි කියලා එහෙම තැනකට යනවායි කියලා කවදාවත් කියලා නෑ. දුස්සීලයන්ට දන් දෙන්නට එපයි කියලා සමහරු කියනවනේ අපාය යනවායි කියලා. බුදුහාමුදුරුවෝ එහෙම වදාarලා නෑ. ඒ දන් දීම කාට දුන්නා? හොඳයි. දෙන්නට ඕන දෙන අදහස් දෙකක්. එකක් පූජාව ලැබීමට සුදුස්සෙක් නේ. අනිත් එක තමන්ගේ අනුකම්පාවට භාජන විය යුත්තේ. ඒ දෙකනේ අනුග්‍රහයක් කිරීමට උට උපකාරයක් කිරීම සඳහා කරන. ඒක එකක්. අනිත් එක පූජාව. ඒ පූජාහර බව ලැබෙන්නේ තමන්ගේ ඒ තැනත්තා පිළිබඳව තිබෙන ගුණ යහපත්කම් ආදිය සලකා පුදන්නට සුදුස්සෙක්. අපචාය. අනිත් එක තමයි අනුග්‍රහය. ඒ නිසා දැන් එහෙම අවස්ථා තිබෙනවා අපට. අප අතීතෙහි කරලා ඇති ලැබෙන්නට යන දෙයක් කාට හරි ඒක වැළඳ. ඉතින් ඒකේ විපාකය ඒ කර්මය එහි විපාකය ගෙන දෙන්නට ඕන. ගෙන දෙන්නට ඕනේ. ඒ කියන්නේ ගෙන දීමේ ශක්තිය ඊට තියෙනවා. ඒ නිසා මේ ජීවිතයේදී ඇතැම් විටක හොඳටම කන්න තියෙන වේලාවක කරලා නොකා ඉන්නට සිදු වෙන්නට බැරි නෑ. බඩගින්නේ දුක් විඳින්නට. එහෙම අවස්ථාවක් තියෙනවා. ඉතින් එහෙම දුක් පීඩාවකට Taman භාජන වන්නේ අකුසල කර්මයක්. කුසල කර්මයක් නෙවෙයි. කුසල කර්මෙන් කවදාවත් එහෙම දුක් ගෙන දෙන්නේ නැහැ. ඉතින් අප එහෙම කරලා තියෙනවා. එබැවින් කර්මයට කර්මය රවට්ටන්නට බෑ. ඒ කියන්නේ අප රැවටෙනවා මිසක අප රැවටෙනවා කියන්නේ ඒ සිත තමයි රැවටෙන්නේ නේ. අපි කියලා ගන්න ඉතින් මේ චිත්තචෛතසික ධර්ම පුඤ්ජය සහිත වූ මේ රූපයනේ අපි කියලා මමයි කියලා ගන්නෙ. ඉතින් මේ රැවටීම් ගතිය තියෙන්නේ සිතේ. සිතෙන් අපටම රැවටෙන අවස්ථාවක්. අපේම නුගුණ ගුණසේ දකින. අපේ නුගුණය නමුත් ඒක ගුණයක් හැටියට ගන්න. අපිට තිබෙන ඇතැම් විටක අත්ුක්කංශනය පරවම්බනේ ඒකම එනවා. ඒක අප සලකනවා ගුණයක් හැටියට. එහෙම ගුණයක් හැටියට සලකන්නට පුරුදු වෙනවා. ඉතින් ඒක කොහොම මේ ධර්මෙහි අපිට උගන්වන්නේ. ඒ නිසා කර්මය ගැන කතා කරන විට කර්මයට ඔය අකුසල පැත්තේ තිබෙන සෑම ධර්මات කුසල පක්ෂයේ තිබෙන සෑම ධර්මات අදාළයි. එහෙම නැත්නම් චේතනාව විතරක් නෙවෙයි. චේතනාව විතරක් ගතහොත් ඉතින් චේතනාව කියන්නේ ක්‍රියා සාධක ශක්තිය. එය පමණක් ගත්තොත් ඒකම පමණක් මොනවත් කරන්නට බෑ. ඒම පමණක් ගත්තොත් එය තවත් ධර්ම සමග එකතුවක්. ඒ ධර්මත් සමග එකතු වෙලා ඒ ධර්මයන්ගෙන්ද කිරීමට ඕන කරන දේ මේ චේතනාවේ මූලිකත්වයෙන් කරනවා. චේතනාවේ ප්‍රධානත්වයෙන් කරනවා. දැන් අප තුල ඇති වුණොත් කෙනෙකු පිළිබඳ ඊර්ෂ්‍යාව ඒක ධර්මයක් විතරයි. සිතේ ඇතිවන ධර්මයක්. නමුත් ඊර්ෂ්‍යාව නිකම්ම ඇති වූ පමණක් නෙවෙයි. සමහර විටක ඒ ඊර්ෂ්‍යාවෙන් Taman යමක් ඒ පුද්ගලයාට විරුද්ධව කිරීමට ඉදිරිපත් කරනවා.
ඊර්ෂ්‍යාව හුදු සිතක ඇති වෙනකොටත් තිබෙනවා ඒ සිතෙහි චේතනාව. චේතනාවයි කියන එක සිතක හැම සිතකම තිබෙන ධර්මයක්. විපාක සිත්වලත් තිබෙනවා නම් චේතනාව තිබෙනවා. දැන් ඊර්ෂ්‍යාව ඇති වුණාම එයම චේතනාවකින් යුක්ත වූ චිත්තචෛතසික ධර්ම සමූහයක් සමග ලැබෙන එකක්. ඊළඟට ඊර්ෂ්‍යාව සහිත වූ සිතින් යමක් කරන්නටත් හදන. කරන්නට මොනවද කරන්නේ? සමහර විටක එතනත්තාට ලැබෙන්නට තිබෙන ලාභය බලක්වන්නට පුළුවන්. එහෙම පුළුවන්. ඔයා ළඟට යන්න එපා. මොකක් හරි කියන්න බැරි. එයාගේ තියෙන මොන හරි අඩුවක් පාඩුවක් පෙන්නලා එයා ළඟට ගියොත් ඉවරයි කියලා. ඒ විදිහේ මොන හරි කියලා මේ ඊර්ෂ්‍යාව ක්‍රියාත්මක කරනවානේ. ඊර්ෂ්‍යාව ක්‍රියාත්මක කිරුවේ යම් කිසි වැඩක්. යම් කිසි පිළිවෙලකින් ඒක ක්‍රියාත්මක කළා. ඉතින් අර එහෙම කළා මොකද වන්නේ? ඒකෙන් Taman කරගත්තේ කුමක්ද? Taman කරගත්තේ අකුසල කර්මයක්. ඒ අකුසල කර්මය මේ Taman හිතන්නේ කරපු එක්කන හිතන්නේ ඒක මං කළා ඉච්චරයි. ඒක විතරයි ඒක. නෑ. ඒක හරියට මේ මොකක් හරි තැන්පත් කළා වගේ නැවත සමහර විටක පොලියත් එක්ක ලැබෙන්න. පොලියත් එක්ක ලැබෙන්නට යමක් තැන්පත් කළා වගේ. ළඟට පොලියත් එක්ක ඒක දෙන්නේ. එනකොට. එතකොට ඒ කියන්නේ ඒ නහි පාපං කතං කම්මං සජ්ජු කීරං වමුච්ඡති දහන්තං බාල මන් වේති භස්මච්ඡන්නෝ වපාව නහි පාපං කතං කම්මං කියන්නේ සජ්ජු කීරං වමුච්ඡති කරන ලද පාප කර්මය හරියට කිරි වලින් දීමි දෙන්නේ ඒ වගේ ඉක්මනට සිදුවන්නක් නොවේ. දහන්තං බාල මන් වේති භස්මච්ඡන්නෝ වපාව පාවක කියන්නේ අලු. අලු යට සැඟවි තිබෙන අලු යට භස්මච්ඡන්නෝ වපාවක අලු යට සැඟවි තිබෙන ගිනි පුපුරක් වගේ. එය මේ බාලයාව දවන්නට මේ පාප කර්මය කරපු මෝඩ පුද්ගලයාව හරියට දවන්නට අලු යට සැඟවුණු ගිනි පුපුරක් වගේ මේ පාප කර්මයද එනවා. මොකද ගිනි පුපුරක් අලු යට සැඟවිලා තිබුණත් ඒක මහා ගින්නක් එයින් මහා ගින්නක් අවුලව ගන්නටත් පුළුවන්. ඒ වගේ මේ තමා කළ පාප කර්මය තමාට යම් යම් අවස්ථාවලදී සසර සැරි සරණ තුරු ඒක මතක තබා ගන්න. සසර සැරි සරණ තුරු ඒ සැරි සැරීමේ කියනකොට අපි ගනිමු බුද්ධත්වයටපත් වෙනවා. බුද්ධත්වයට බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ අනාගත සංසාර සැරිසැරීමක් නැහැ. එහෙත් උන්වහන්සේ යම් කර්මයකින් ප්‍රතිසන්දිය ලබා ඒ උපත ලබා ඊළඟට ඒ කර්මයාගේ විපාකය වින්දනය කරමින් ජීවත්. ඒ ජීවත් වන කාලය තුලදීම කාලයම ගත්තොත් සසර සැරිසැරීම ඒ දක්වාම තියෙනවා. ඒ කියන්නේ